අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරඤ්‍යකේනාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සබ්‍රහ්මචාරීසු සගාරවේන භවිතබ්බං සප්පතිස්සේනාති. අපේ අතිපූජනීය උදුගම සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එවැගේම අපේ බුත්පිටියේ සමිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මෙත්තා විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ අන්තර්ජාලය ඔස්සේ මෙවන් ධර්ම දේශනාවක් පවත්වන්නේ ඇයි කියන කාරණාව අපේ නායක හාමුදුරුවෝ දැන් කලින් සිහිපත් කළා. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් මහත් ඕනෑකමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරලා මේ පින්කම සූදානම් කරගත්තේ පින්වත් නිර්මලී මහත්මනී සහ සුදර්ශන මහත්මයා. ඊටාම උතුම් සත්පුරුෂ අරමුණක් පෙරදරි කරගෙන විශේෂයෙන්ම ජනවාරි මාසේ 16 වෙනිදාට සියවෙනි ජන්මදිනය සිහිපත් කරන ඩීසී පල්ලේවල මාතාව සුදර්ශන මහත්මයාගේ දයාබර මෑණියන් වහන්සේ සිහිපත් කරලා එතුමියට පුණ්‍ය ආශිර්වාද සිද්ධ කරන්න, එතුමියගේ ජීවිතයේ තව තවත් නිදුක්ව නිරෝගීව සුවපත්ව ගත කරන්නට අවශ්‍ය කරන තුනුරුවන්ගේ ආශිර්වාදයේ, දෙවියන්ගේ ආශිර්වාදයේ සලසා දීමේ හදයංගම බලාපොරොත්තු වේ. ඒ වගේම නිර්මලී මහත්මනියගේ දයාබර මෑණියන් වන රම්‍යා පෙරේරා මාතාවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ගමනේ නිර්මලී සහ සුදර්ශන දෙපළගේ පියාණන් දෙපළ ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම සිදු කරන්න. ඉතින් මේ දේශනාව සිද්ධ කරන්න කියලා අපි කුඩා කාලේ පටන් සමීපව ඇසුරු කරන අපේ පින්වත් නීතිඥ භද්‍රාණී ආදිහෙටි මහත්මනිය අපිට සිහිපත් කළා දේශනාවට සම්බන්ධ වෙන ලෙස. ඒ හැමෝම සිහිපත් කරන ගමනේ මං හිතන්නේ 2018 අවුරුද්දේ තමයි මම මෙත්තා විහාරයට වැඩම කළේ. අපේ නායක හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාර බොහොම හොඳින් අපි විඳිමින් දින කිහිපයක් එහි ගත කළා. ඒ සියල්ලද මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරමින් අද මේ දේශනාව මම සිද්ධ කරන්න. විශේෂ වශයෙන්ම අද මූලික අරමුණ වන 100 වෙනි ජන්මදිනය සිහිපත් කරන ඩීසී පල්ලේවල මාතාවට අපි හෘදයාංගමව ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රම්‍යා පෙරේරා මෑණියන්ටද සෙත් පතනවා. උතුම් තෙරුවන් ගුණ බලමින් මේ දෙපළම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් උදා කර ගනිත්වා. ඒ දෙපළම ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා.
අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරු වේවා තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ සූවිසි මහගුණානුභාව බලය ආනුභාවය ආශීර්වාදය ඒ පින්වත් මෑණිවරු දෙපළගේ සිවි සම් මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා කට වැළඳී තියෙන වැළඳින්ට තියෙන සියලු රෝග පීඩා පැයෙන් පැය විනාඩීන් විනාඩිය තප්පරයෙන් තප්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා ඒ දෙදෙනාට හැම යහපතම ශාන්තියම වේවා උපන්දින සිහිපත් කරන පල්ලේවල මාතාවට සුබ උපන්දිනක් වේවා කියලා අපි බොහෝම හෘදයාංගමව පළමුවෙන්ම ආශිර්වාද කරනවා. ඉතින් අද අපි දේශනාව පවත්වන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සඳහන් වන සූත්‍ර දේශනාවක් ඇසුරෙන්. මේ සූත්‍රයේ නම ගුලිස්සානි සූත්‍රය. තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේවත් දෙවෙනි පොතේ. ඉතින් මම කැමති මේ බණ අහන අයව දකින්නත් එක්ක මේ මයික් එහෙම ඔෆ් කරලා වීඩියෝ එක විතරක් ඔන් කරගත්තත් කමන්නේ. එතකොට මේ බණ අහනවද නැද්ද කියලා මට පේනවත් එක්කනේ. ඉතින් පේනවත්නේ මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා තියෙන්නේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් තුල තිබිය යුතු සුවිශේෂ ගුණ කිහිපයක් පිළිබඳව. මෙතනදී ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන දේශනා කළත් මේක ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලට වගේම ගිහි පින්වතුන්ටත් මේ කාරණා ටික ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් ජීවිතයට. අනේ නිසා ඔබ අප හැමදෙනාගේම ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත හැකි ධර්මකාරණා කීපයක් විස්තර කරලා දෙන නිසා තමයි මම මේ ගුලිස්සානි සූත්‍රය ඔබට දේශනා කරන්න තෝරා ගත්තේ. පින්නතුනි ගුලිස්සානි කියලා කියන්නේ හාමුදුරු කෙනෙක්ගේ නමක්. මේ සූත්‍ර දේශනාව සිදු කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ රජගහ නුවර වේළුවනාරාමයේ. රජගහ නුවර රජකම් කළ රජුරුව තමයි බිම්බිසාර මහරජුරුව. බිම්බිසාර රජුරුව සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස බොහෝම වෙහෙසිලා කැපවෙලා කටයුතු කරන සමයේ මුණ ගැහුණාම කිව්වනේ ඔබ වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට වුණාට පස්සේ ඔබ වහන්සේ එන්න මගේ නගරයට කියන. ඒ ආරාධනාව පරිදි බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා බුද්ධත්වයෙන් පස්සේ. බිම්බිසාර රජුරුව තමන්ට තිබිච්ච විශාල උණ වනයක්, උණ කැලෑවක්, උණ ගස් තිබිච්ච කැලෑවක් බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පූජා කළා. ඒ උණවලට පාලියෙන් කියන වේලු කියලා. කැලෑවට කියන වනය කියලා. එතකොට උණ කැලෑවට වේලු වනය කියනවා. උණ කැලෑවේ හදපු පන්සල නිසා ආරාමයේ නිසා ඒක වේලු වනාරාමය කියලා නම් වුණා. මේ උණ කැලෑවේ උණ ගස්වල විශේෂත්වයක් තිබුණා. ඒ විශේෂත්වය තමයි මේ උණ ගස්වල ගොඩාක් ලේනු කූඩු හදලා තිබුණා. ඒ නිසා ඒකට තව අන්වර්ථ නාමයකුත් යොදලා තිබුණා කලන්දක නිවාප කියලා. කලන්දක කියන්නේ ලේනුන්ට කියන නම. ඉතින් ලේනුන් වාසය කරපු ස්ථානයේ කලන්දක නිවාපේ. ඉතින් බුදුරජාණන් වහන්සේට බිම්බිසාර මහරජුරුව පූජා කරපු ආරාමය. ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව. මෙන්න මේ ආරාමයේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කරන්න මුල් වෙච්ච සිද්ධිය උනේ. දවසක් බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලාට අනුශාසනා පවත්වමින් ධර්ම සාකච්ඡාවක යෙදিলা හිටියා. ඒ සංඝ පිරිස අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ හිටියා, මුගලන් මහරහතන් වහන්සේත් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේලා බොහෝම බැරෑරුම් සාකච්ඡාවක නියැලිලා හිටියා. එහෙම නියැලිලා ඉන්න වෙලාවක
ගොඩාක් කාලයක් ආරණ්‍යයක වාසය කරපු ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ගුලිස්සානි කියලා හාමුදුරුවෝ කෙනෙක්. මේ සාකච්ඡාව මැදට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් අවසර ගැනීමක් මොකක්වත් නැතුව එක සැරේටම අර සාකච්ඡා කරන සංඝ පිරිස මැදට පැමිණියා. ඒ සංඝ පිරිසට මැදට පැමිණෙනවත් එක්කම මොකද වුනේ? අර ධර්ම සාකච්ඡාවට තිබිච්ච අවධානය සම්පූර්ණයෙන්ම නැවතිලා ගියා. වෙනස් වුණා. අවධානය වෙනතකට පෙරළුණා. ඉතින් ඒක ගැළපෙන්නේ නැති එකක්. දැන් ඔයත් දැකලා තියෙන ඕන තරම් ඔය ධර්මශාලාවල බණ කියන්න ගියාම අපි දැකලා තියෙන සමහරු පරක්කු වෙලා ඇවිල්ලා ඉස්සරහින්ම ඇවිල්ලා වාඩි වෙනවා ලැජ්ජ නැතුව. නේද? දැන් බලන්න මම තමයි පරක්කු වෙලා ආවේ කියලා අර ඉන්න අයටත් පේන්න වගේ ඉස්සරහින්ම ඇවිල්ලා වාඩි වෙන එක හරිය කැත පුරුද්දක් නේද? එතකොට වෙන්නේ අනිත් අයගේ අවධානය බිඳෙනවා. දැන් ඕක දැන් ඔයයන් පන්සල් යන්න බෑනේ දැන් එන්නේ මේ Zoom තාක්ෂණය එහෙම නැත්නම් මේ වගේ අලුත් තාක්ෂණික මෙවලම් වලට. එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි අර ඇවිල්ලා ඉවර වෙලා මයික් එකත් ඔන් කරගෙන ඉවර වෙලා ගෙදර කතාවල් අනිත් අයට ඇහෙන්න සලස්සනවා වගේ වැඩක් තමයි ඒලා තියෙන්නේ නේද? එහෙමත් වෙනවනේ දැන් සමහර වෙලාවට කැමරාව ඔන් කරලා මයික් එකත් ඔන් කරගෙන ගෙදර කතාවල් කරනවා. එතකොට ඔක්කොටම අර ගෲප් එකේ ඉන්න ඔක්කොටම ඇහෙනවා. ඉතින් එහෙම කරනකොට අර බාන කියන එකට එහෙම ඩිස්ටර්බ් වෙනවනේ. ඒක හොඳ නැහැ. පින්වත්නි අපේ හිත හැමතිස්සෙම නරක දේවල් වලට ඇදිලා යන්න තියෙන ගතිය වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසං පාප සම්නින්නම්. මනස කියන්නේ හිත කියන්නේ හැමතිස්සෙම පවට ඇදිලා යන්න තියෙන ගතිය වැඩි. ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ? ඒ සංසාර පුරුද්ද අතීත භාවිතය. තව විදිහකින් තේරෙන විදිහකට කියොත් හිතේ කැත ගතිය. ඇයි ඒ තමයි අපි වැඩි හරියක් හිත පුරුදු කරලා තියෙන්නේ හොඳ දේවල් වලට වැඩිය නරක දේවල් වලට. මේ දීර්ඝ සංසාර ගමනේ අපි වැඩි හරියක් හිත පුරුදු කරලා තියෙන්නේ ඇහැ පිනවන්න. ඇහෙන් ලස්සන ලස්සන රූප බලන්න විතරයි අපි ගොඩාක් කැමති පුරුදු වෙලා තියෙන්නේ. කනෙන් ශබ්ද අහන, කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, ඊළඟට කය පිනවන්න, හිත පිනවන්න තමයි අපි වැඩි හරියක් පුරුදු වෙලා තිබුණේ. අන්නේ හුරුව පුරුද්ද නිසාම අපේ හිත ඔය ඇලෙන ගැටෙන දේවල් වලට ස්වභාවයෙන්ම ඇදිලා යනවා. ඉතින් අන්තිමේදී දන්නේම නැතුව මොකද වෙන්නේ? වැඩි හරියක් අපේ හිතේ අකුසල් සිතුවිලි තමයි ඇති වෙන්නේ. එහෙම අකුසලයටම පවටම නැඹුරු වෙන හිත එක පිරිසිදු හිතක කුසල සිතක පවත්වාගෙන යනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඉතින් පින්වත්නි කවුරු හරි කෙනෙක් එහෙම අමාරුවෙන් හිත කුසලයේ පිහිටුවගෙන ඉන්න වෙලාවක කෙනෙකුගේ ක්‍රියාකාරකමක් නිසා ඒ කුසල් හිත බිඳෙනවා නම් ඒක ලොකු අපරාධයක්. බුදුහාමුදුරුවෝ චුන්ද මහරහතන් වහන්සේට මතක් කරනවා කුසල චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි. චුන්ද කුසල සිතිවිලි මාත්‍රයක් හරි හිතේ ඇති වෙනවා කියන එක මහා ලොකු දෙයක් කියලා මම කියනවා. ඉතින් බලන්න එහෙම කුසල සිතිවිලි මාත්‍රයක් හරි ඇති කරගන්න ලොකු දෙයක් නං. එතකොට එහෙම ඇති කරගන්න කුසල සිතිවිලි මාත්‍රයක් හරි කාගේ හරි ක්‍රියාවක් නිසා නැති වෙලා යනවා නම් ඒකත් ලොකු වැරද්දක් නේ. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඕන, කල්පනා කරන්න ඕන මේ අනිකාගේ කුසලයට බාධා නොවන විදියට ඔබේ පැවැත්ම හදාගන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. තමන් ගැනවත් හිතන්නේ නැතුව මම මේ කරන වැඩේ නිසා කී දෙනෙකුගේ හිතේ මේ කුසලය බිඳිලා යයිද? මම මේ කරන වැඩෙන් කී දෙනෙක් මොකට හිත හදාගෙන ඉන්න වෙලාවේ අවධානය වෙනස් වෙයිද කියලා බලන්න ඕන. ඒ නිසා කවදාවත් ධර්ම දේශනාවල් වලට පරක්කු වෙලා යන්නත් එපා. පරක්කු වෙලා ගියත් සභාව මැදට යන්න එපා. හිමින් සැරේ ශාලාව මුල්ලකින් පැත්තකින් වාඩි වෙලා සංසුන්ව tempatව බණ ටික අහලා යන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ හාමුදුරුවෝ මේ ගුලිස්සානි හාමුදුරුවෝ කිසිම සංවරයක් නැතුව
අවිචාරවත් අර සංඝ මැදට ආවා. ඉතින් එහෙම ආපු වෙලාවේ මේක දැක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ හිතුවා මේ වැරද්ද කරපු මේ ස්වාමීන් වහන්සේට අවවාද කරලා හදාගන්න ඕන කියලා. එහෙම දැකලා උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට අවවාද කළා. ආරණ්‍යක භික්ෂුවක් විසින් පැවතිය යුතු ආකාරය ගැන. ආරණ්‍යකේනාවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන. එවත්නි ආරණ්‍යක භික්ෂුවක් එහෙම නැත්නම් කැලේ වාසය කරන හාමුදුරු කෙනෙක් සංඝ පිරිස මැද්දට පැමිණෙනකොට හාමුදුරු අතර ඉන්නකොට සගාර වේන භවිතබ්බ. විශේෂ වශයෙන්ම ගෞරව සහිතව වාසය කරන්න ඕන ඉන්න ඕන. ප්‍රතිෂ්ඨා සහිතව ඉන්න ඕන. නැත්නම් හොඳට හිටියේ නැති වුණොත් අනිත් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. මොකද අපි දැන් සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ගේ පිළිගැනීමක් තියෙනවනේ ගමේ හාමුදුරුවන්ට වැඩිය ආරණ්‍යවල හාමුදුරු හරි තැම්පත්ය සිල්වත්ය ඔය ආදී වශයෙන් හැඟීමක් තියෙනවා. හැදියාව තියෙනවා, විනය තියෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. ඒතර එහෙම පිළිගැනීමක් තියෙනකොට ඒ පිළිගැනීමට අනුකූලව ආරණ්‍ය හාමුදුරු ජීවත් වීමත් වැදගත් වෙනවා. එහෙම ජීවත් වුණේ නැති වුණොත් අනේ මෙයා ඉන්නේ ආරණ්‍යයේ උනාට බලන්නකෝ හැටි කියලා අනිත් අය චෝදනා කරනවා, දෝෂ දර්ශනයට ලක් කරනවා. ඒක හරියට මෙහෙමයි. අපේ අම්මා වරද්දක් නැතුව හැම පොයේටම සිල් ගන්නවා, භාවනා වැඩසටහන් හොයා යනවා. හැබැයි ගෙදර ඇවිල්ලා පුපුරනවා කියලා සමහර ළමයි කියන අවස්ථා තියෙනවා. නේද? ඉතින් අන්න ඒ වගේ චෝදනාවක් තමයි උදෙට්ටත් වෙන්නේ. ඉතින් හැමතිස්සෙම මම මේ හාමුදුරුවෝ මුල් කරගෙන කියන එක ඔබේ ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන එක විමසමින් තමයි බණහන් ආවෝක. ඉතින් හාමුදුරන්ට දීපු ආවාදනේ අපිට අදාළ නැහැ කියලා හිතන්න එපා. හැමතිස්සෙම බලන්න ඕන කොහොමද මම මේක මගේ ජීවිතයට ගලපගන්නේ කියලා. මොකද මම එහෙම කියන්නේ ලංකාවේ ගොඩාක් අය බණහන්නේ Tamanට නෙවෙයිනේ. අනුන්ට. දැන් හාමුදුරුවෝ බණට මොකක් හරි කිව්වොත් දැන් අද බණට උනත් මමත් මොකක් හරි කිව්වොත් ඔන්න ඉතින් ළඟ ඉන්න මහත්තයට හරි ඇඟිල්ලෙන් ගන්නලා කියනවා අද බණ නම් අහවලාට කියාපු බණ අපරාධ මිනිහ හිටියේ නැති වෙලාවට අහගන්න කියලා නේද? එක එක්කෙනාට ඇප්ලයි කර කර තමයි බණ අහන්න පුරුදු වෙන්නේ. එහෙම නැතුව මේ බණ කියන්නේ මටමමයි. ඇත්තටම මේ කියන කාරණා කොහොමද මම මගේ ජීවිතයට ගලපගන්නේ කියලා විමසුම් නුවණින් තමයි බණ අහන්න ඕන. ඒක ඊටාම වැදගත්. ඉතින් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුලිස්සානි හාමුදුරුවන්ට අවවාද 16ක් දෙනවා. බැනුම් අහන්නේ නැතුව භික්ෂුවක් විදිහට මේ ශාසන මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා 16 ඔබට ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න උපකාර වෙනවා. ඉන්න හොඳින් මතක තබා ගන්න වෑයම් කරන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ හාමුදුරන්ට කියනවා හාමුදුරු කෙනෙක් වුණාම දක්ෂ වෙන්න ඕන. මොකටද? ආසන කුසලේන භවිතබ්බං. ඔන්න පළවෙනි එක තමයි මතක තියාගන්න ආසන කුසලතාවය තියෙනවා. ආසන කුසලතාවය කියලා කියන්නේ මොකද්ද? හාමුදුරු කෙනෙක් වුණාම ඉඳ ගන්න ඕන තැන හරියට දැනගන්න ඕන. විශේෂයෙන්ම දැන් ඔන්න සංඝ සභාවකට යනවනේ. දැන් මේ හාමුදුරු මේ ගුලිස්සානි හාමුදුරු සංඝ සභාවට න්යාවේ. එතකොට සංඝ සභාවට ඇවිල්ලා මේ සාකච්ඡාවක් අතරතුරේ එහෙම තැනකට ආවහම මම වාඩි වී යුත්තේ කොතනද කියලා හාමුදුරු දැනගන්නවා. දැන් පරක්කු වෙලා න්යාවෙත් පරක්කු වෙලා ආවනම් මේ පිරිස මැද්දෙන් කඩාගෙන ඇවිල්ලා ඉස්සරහින් වාඩි වෙන්න හොඳ නැහැ. එතකොට ඒ අදාළ තැන වාඩි වීම දැනගන්නවා. ඊළඟට දැන් පන්සල් වල තියෙනවා ලොකු හාමුදුරුවරු වාඩි වෙන පුටු වෙනම තියෙනවා. ඊට පස්සේ පොඩි හාමුදුරුවරු වාඩි වෙන තැන් තියෙනවා. ඊළඟට දායකයෝ වාඩි වෙන තැන් තියෙනවනේ. ඒ තැන් දැනගෙන තමන්ට නිසි තැන තමයි වාඩි වෙන්න ඕන. නේද? සමහර දායකයෝ ඒක දන්නෙත් නැහනේ. එහෙම දන්නේ නැති සමහර දායකයෝ පන්සලට ඇවිල්ලා වාඩි වෙන්නේ ලොකු හාමුදුරුවෝ පුටුවේ. එහෙම අයත් ඉන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මම ලොකු හාමුදුරුවෝ තමයි පන්සලේ ගිහින් හිතන දායක වෙන්නත් පුළුවන්. නමුත් කෙසේ වෙතත් අන්න ඒ වාගේ නොගැලපෙන තැන්වල වාඩි වෙන අය සිටිනවා. ඒක හොඳ නැහැ. ඊළඟ කාරණාව තමයි ආසන කුසලතාවය කියවහම. දැන් හාමුදුරුවරු වැඩිමහල් හාමුදුරුවෝ ඉන්න පුළුවන්. දැන් එකටම වාසය කරන තැනක නම්
මේ හාමුදුරුව මට වැඩි වැඩුමල් ආදි වශයෙන් දන්නවා. නමුත් හිතන්න එක එක පන්සල් වල නන්නාඳුනන ස්වාමින් වහන්සේලා පිරිසක් එනවා. කොහොමද ඒ හාමුදුරුවෝ දැන් ඔවුන් වැඩි හිටියද කියලා දැනගන්නේ? දැනගන්න තියෙන ක්‍රමය තමයි වස් ක්‍රමය. ඉතින් හාමුදුරුවෝ අහනවා අනිත් හාමුදුරන්ගෙන් ඔබ වහන්සේගේ වස් කීයද? වස් කියලා කියන්නේ උපසම්පදා වෙලා අවුරුදු කීයද කියලා අහනවා. එතකොට ඒ හාමුදුරුවෝ අවුරුදු ගාන වස් ගාන කිව්වහම තමන්ට වැඩිමල් නම් වදිනවා. බාල නම් එහෙනම් මම වැඩිමල් කියලා කියනවා. එතකොට අනිත් හාමුදුරුවෝ උන්වහන්සේට වදිනවා. සමහර අය ඉන්නවනේ දැන් බැලු බැලමට වස් කියන්න බෑ. හේතුව තමයි වයසට ගිහිල්ලා මහාන වෙච්ච අය ඉන්නවා. අවුරුදු 60 70 වුණාට පස්සේ මහාන වෙන අය ඉන්නවනේ. එහෙම අය මහාන වෙලා සමහර වෙලාවට තරුණ හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ටත් කලින් මහාන වෙච්ච තරුණ හාමුදුරුවෝ ඉස්සරහා වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට තමන්ට වැඩි මහානකමින් වැඩුමල් එක්කෙනෙක්ගෙන් බාලෙක් කෙනෙක් වැදුම් ගන්නවා නම් ඒක ගැළපෙන දෙයක් නෙවෙයි. ඒක සුදුසු නැහැ. ඉතින් සමහරු ඉන්න මාන්නෙන් ඉන්න අය තමන් මම වැඩිහිටියා වගේ ඉඳලා එහෙම වැදුම් ගන්න අයත් ඉන්නවා. ඒක ආසන කුසලතාවය නෙවෙයි. ඉතින් ඒ හින්දා තමන්ට නිසි තැන සුදුසු තැන තේරුම් ගැනීම වැදගත් වෙනවා. අන්න ඒක ගිහි ජීවිතයකත් ඉතාම වැදගත්. ගෙදරක වුණත් ඔබට නිසි තැන ඔබ දැනගන්න ඕන. බලන්න සමහර ගෙවල් වලට ළමයි ගියාම ඒ සමහර ළමයි ওই පුටුවල ඔහි වාඩි වෙලා ඉන්න වැඩි හිටියෙක්. සමහරට ආච්චි එනවා පුළුවන්, සීයේ එන්න පුළුවන්. ගෙදර නැන්දල මාමලා එනවා එන්න පුළුවන්. පුටු සෙටියකේ වාඩි වෙලා අහක බලාගෙන සමහර ස්මාර්ට් ෆෝන් එකකින් ගේම් එකක් ප්ලේ කරම අම්මේ මෙන්න කවුද ඇවිල්ලා කියලා කෑ ගහලා කියනවා මිසක් පුටුවෙන් ගිහිල්ලා නැගිටලා එන්න නැන්ද එන්න ආච්චි වාඩි වෙන්න ආදි වශයෙන් කියලා පුටුවක් දීලා එහෙම කරන අය අපේ සමාජෙ කීයෙන් කී දෙනෙක්ද ඉන්නේ? කොච්චර අඩුද? ඉතින් ඒ අය ගෞරවයට ලක් වෙන්නේ නැහැ. එතකොට මේ ආසන කුසලතාවය කියන්නේ Taman හිඳගත යුතු තැන දැනගන්න. තවත් විදිහකට කිව්වොත් Tamanට හිමි තැන තමන් වටහාගෙන ජීවත් වෙන්න ඕන. තමන්ගේ මට්ටම තේරුම් අරගෙන ජීවත් වීම ඉතාම වැදගත් දෙයක්. ඒක හරීම වැදගත්. ඊළඟට තවත් කාරණා දෙවෙනි කාරණාව විදිහට සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා නාති කාලේන ගාමෝ පවිසතබ්බෝ. පිණ්ඩපාති වඩිනකොට දැන් ආරණ්‍ය හාමුදුරුවෝ ගමට පිණ්ඩපාති වඩිනවනේ කැලේ ඉඳලා. එහෙම එනකොට උදෑසනින්ම පිණ්ඩපාතේ ඉන්නත් එපා කියලා කියනවා. දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවා මේ උදේ පාන්දරින්ම ගෙවල් වලට පිණ්ඩපාතේ යනවා. ගිහිල්ලා ඉතින් පැය ගාණක් විතර බලාගෙන ඉන්නවා. මොකද ගෙදර මිනිස්සු ඇහැරිලා නැහැ එතකොට. ඉතින් ඇහැරිලා නැත්නම් බලාගෙන ඉඳලා අන්තිමට සමහර වෙලාවට පිණ්ඩපාතේ දෙන්නේ නැති වුණාම ඩෝබෙල් එකක් ගහන අවස්ථා තියෙනවා. ගහලා මන් නෙවෙයි වගේ බිම් බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම කරදර වෙන්න හොඳ නැහැ. ඇහැරුණාට පස්සේ ඒ නියම වේලාවකට තමයි යන්න ඕන. ඕනවට වැඩිය කලින් යන්න එපා කියන එකයි මේ අදහස. ඒ වගේම පරක් වෙලා ඉන්නත්. දැන් බලන්න මේක ගිහි ඔබට පාවිච්චි කරන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් ඔබට ගෙදර කෑමකට ආරාධනා ලන්ච් එකක් හරි ඩිනර් එකකට හරි ආරාධනා කරනවා කියලා හිතන්න. ආරාධනා කරා මොකද කරන්න ඕන? දැන් ඩිනර් එකට ආරාධනා කරාම ඒ කිට්ටු වෙලා යන්න ඕන. නමුත් ඩිනර් එකට ආරාධනා කරාම සමහරු යන්නේ ලන්ච් ටයිම් එකේ. නේද? ගිහිල්ලා ඉවර වෙලා අර මිනිස්සුන්ට අර කෑම හදා ගන්න දෙන්නෙත් නැතුව ඉතින් අතන ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම වෙන්න හොඳ නැහැ. වෙලාවට යෑම ඉතාම නියම වෙලාවට යෑම ඉතාම වැදගත්. ඊට පස්සේ ඉතින් දැන් ඩිනර් ගත්තට පස්සේ ඉතින් යන්න එපා. එහෙම යන්නෙත් නෑනේ. සමහරු ඊට පස්සේ මොකද බ්‍රෙක්ෆාස්ට් ගන්නකම් වගේ ඉන්නවා. පහුවෙන්දට. ඉතින් එහෙම නැතුව නේද? හොඳට තේරුම් අරගන්න කෑවනම් ඉතින් ස්තුතියි කියලා පින් දීලා මේ සතුරු සාමිච්චෙන් ඉක්මනට යන්න ඕනේ. එහෙම එක එක තැන්වල ඉන්න හොඳ නැහැ. පන්සලට ආව වුණත් එහෙම තමයි. නේද? දැන් ඔය බණ අහන්න පන්සලට එන්න ඕන වෙලාවට එන්න ඕන. කලින් ඇවිල්ලා ඒ පූජාවල් සූදානම් කරලා ඒ ටික ඔක්කොම කරගන්න ඕන. ඊට පස්සේ බණ ඉවරුණාට පස්සේ අස්පස් කරලා හොදලා කරලා ඊට පස්සේ ඉක්මනට යන්න ඕන. සමහරව එහෙම යන්නෙත් නෑ. ඒ ගොඩාක් නිකන් වැඩකට නැතුව එක එක ඕනෝන්ගේ දේවල් ඕපදූප කතා කර තැන් තැන් වල ඉඳලා කාලේ ගොඩාක් නාස්ති කරනවා. මන්නම් අපි පන්සලේ එහෙම ඉන්න දෙන්නේ නෑ.
මං ඔරලෝසුව දිහා බලගෙන දැන් වෙලාවත් පවුනා නේද කියලා කිව්ව ගමන් දන්නවා අන්න සිග්නල් එක තමයි දෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ඊටාම වැදගත්. ඕනවට වැඩිය කලින් යන්නත් එපා. ඒ වගේම පහු වෙනකන් ඉන්නත් එපා. මම ගොඩාක් ලංකාවේ ඈත පළාතවල බණවලට යනවානේ. ඒ බණවලට යනකොට මං හැම තිස්සෙම උත්සාහ කරන වෙලාවට යන්න. සමහර වෙලාවට යන්න උත්සාහ කරලා ටිකක් පන්සලෙන් කලින් ගිහිල්ලා ඒ බණ තියෙන පන්සලට යනකොට පැය භාගයක් විතර කලින් මං එතකොට පන්සලට යන්නේ. මං මේ පන්සලට හැරෙන පාර කිට්ටුවක වාහනේ පාර අයිනේ නවත්තගෙන වෙලා වෙනකන් ඉඳලා විනාඩි 10කට විතර කලින් තමයි මං බණට කලින් යන්නේ. ඒ වගේම බණ ඉවර වුණාට පස්සේ ඉතින් මං ඉක්මනින් එනවා. අන්න ඒ වාගේ ඊටාම වැදගත් වෙනවා. නැත්තම් ওই ගෙවල් වලට ගිහිල්ලා ඕන්ගේ කාර්යයන්ටත් බාධා වෙන විදිහට හැසිරෙන එක ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා දැන් හාමුදුරු කෙනෙක් කල්ැතුව ගෙදරකට පිණ්ඩපාත ගියාම මේ මිනිස්සු හරියට කලබල වෙනවා. මොනවත් උයලක් නැහැ, දෙන්න දෙයක්වත් නැහැ. එච්චර ඉක්මනට හාමුදුරු පාරේ බලාගෙන ඉන්නවා. එතකොට වටපිටාවේ මිනිස්සු හිතනවා මේ හාමුදුරන්ට ගෙදර මිනිස්සු මොනවත් දෙන්නේ නැහැ කියලා. ඉතින් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඊට පස්සේ අර හාමුදුරුවන්ට දෝෂ දර්ශනයට ලක් වෙන්නත් වෙනවා. ඉතින් ඔබ නොහිතන සියුම් තැන් මේ ඔබේ ජීවිතයෙන් විස්සල යන තැන් තමයි මේ වාගේ තැන්. ඉතින් අන්න ඒවා ඔබ හොඳින් කල්පනා කිරීම වැදගත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව ආරාධනා නැතිව දානයට ගෙවල් වලට යන්න හොඳ නැහැ. න පුරේ භත්තං පච්චා භත්තං කුලේසු චාරිත්‍රං ආපජිතං. අන්න ඒ කියන්නේ ආරාධනා නැතුව කෑම වලට එහෙම යන්න එපා කියලා. විශේෂයෙන්ම හාමුදුරු කෙනෙක් වුණාම ගෙවල් වලට යන්න ඕන දාන වලට ආරාධනා කළොත්. ආරාධනා නොකර එහෙම යා යුතු නැහැ. ගියොත් මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන එක සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඉතින් ඔබත් ඒ වගේ ගෙවල් වලට යනකොට උනා විශේෂයෙන් කියලා යන්න ඕන. දැන් ওই රටවල් වල නම් එහෙම තමයි ගොඩක් වෙලාවට යනකොට තැනකට කෝල් කරලා අහවල් වෙලාවට එනවා එහෙම කියලා එන්නේ. දැන් නමුත් පන්සලට එනකොට උනත් ගොඩක් වෙලාවට කියලා නෙන්නේ. ඔය වගේ රටවල නම් මෙහෙ එහෙම නෙවෙයි. එක සැරේටම කඩාපාත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක එච්චර සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ආරාධනාවක් තිබීම වැදගත්. ඊළඟට දැන් බලන්න ආරාධනා කරනවනේ කොමකටද ආරාධනා කරන්නේ? දැන් ඔය ඇත ගිහියෝ විදිහට ඔය ඇතන්ට බණට ආරාධනා කරන එක එක්කෙනා. මොන අපේ ගෙදර බණක් තියෙනවා 7ට බණ අහන්න ඉන්න කියලා. එහෙම කිව්වහම ගොඩාක් අය යන්නේ කීයටද? යන්නේ 8ට. හරියට බණ ඉවර වෙන වෙලාව වල තමයි යන්නේ. නේද? මම මේ ලංකාවේ එක්ස්පීරියන්ස් එක කියන්නේ. මම දන්නවා හිත එහෙමද කියලා. ගොඩක් වෙලාවට එහෙම තමයි යන්නේ. යනකොටත් ඉතින් සීනි කිලෝ එකයි එහෙම නැත්නම් ඇන්කර් පැකට් එකයි මාර් බිස්කට් එකයි ඕක තමයි අරගෙන යන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ගිහිල්ලා බණ අහන්නේ නැහැ. බණ ඉවර වුණාට පස්සේ අපි දකින්න වාහනේට නගින්න වෙලාවට පොලිමට මේ පාරේ හිටගෙන ඉන්නවා. දැන් බලන්න ඔබත් ඔහොම කරනවා නම් ඔය කරන ක්‍රියාව ගැළපෙනවද සුදුසුද කියලා? දැන් ඔය ගෙදර මිනිස්සු ආරාධනා කරන්නේ මොකටද? අපේ ගෙදර රැයට කෑම කාලේ යන්න ඉන්න කියලා. නෑ. ආරාධනා කරන්නේ බණ අහන්නේ කියලා. එතකොට ඇයි ගෙදර අයට විතරක් තනියෙන් බණ අහන්න බැරිද? පුළුවන් නේ. ගෙදර අයට තනියෙන් බණ අහන්න පුළුවන්. එතකොට ඇයි පිරිසකට එන්න කියන්නේ? පිරිසකට එන්න කියන්නේ පින තව ශක්තිමත් කරගන්න ඕන නිසා. එක්කෙනෙක් දෙන්නෙක් බණ අහලා පින් අනුමෝදන් කරනවට වැඩිය බොහෝ දෙනෙකුට බණ අහන්න සලස්වලා ඒ පින වැඩි ආකාරයෙන් වැඩි බහුගුණාකාරයකට ලක් කරලා ඊට පස්සේ ඒක ශක්තිමත් අනුමෝදන් කරන්නයි කරන්නේ. එහෙම කරන දෙයට කෘතවේදී වශයෙන් රැට ආහාර වේලකුත් දෙනවා. එතකොට දැන් ඔබ බණ අහන්න ගිහිල්ලා ওই දේ කරන්නේ නැතුව අන්තිමේදී අර දෙන ඒව කාලා එනවනම් මොකද වෙන්නේ දන්නවද? ලබනාත්මේ කරත් අදින්න වෙනවමයි. ඇයි ඉතින් ණයටනේ කන්නේ?
ණයට කන්නේ මොකද? බනහන්න දෙන අයට කන්න දෙන කෑම බනහන්න නැතුව කනවා කියන්නේම ණයට කෑම. මේ කෑමට ඔබ සුදුස්සෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා හොඳට ඒක මතක තියා ගැනීම වැදගත් වෙනවා. ඒක එක්තරා විදිහක නොගැලපෙන ක්‍රියාවක් බව ඔබ වටහා ගන්න ඕන. ඉතින් පින්වත්නි ආරාධනා ඇතිව තමයි හාමුදුරු කෙනෙක් වුණාම දානවලට ගෙවල් වලට යන්න ඕන කියන එකත් මේ හාමුදුරු මතක් කරනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට කියනවා හාමුදුරු කෙනෙක් වුණා විශේෂයෙන්ම ආරණ්‍ය වාසී හාමුදුරු කෙනෙක් වුණාම අනුද්ධතේන භවිතබ්බං අචපලේ අනුද්ධත භාවයේ තියෙන. උද්ධත කියලා කියන්නේ උඩඟු කමට. උඩඟු භාවය. ඊළඟට අචපල කියන්නේ චපල නැතිකම කියන එක. එතකොට උඩඟු වෙන්න හොඳ නැහැ, චපල වෙන්න හොඳ නැහැ. ඒකයි මේකේ අදහස. උඩඟු වෙන්න එපා, චපල වෙන්න එපා කියන එකේ යට අර්ථයක් තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගැනීමේදී පින්වත්නි උන්වහන්සේ දේශනා කරපු දේශනා ශෛලීන් පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් දෙකක් තියෙනවා. ඒකට අපි කියනවා නීතත්ත්ව දේශනා, නෙය්‍යත්ථ දේශනා කියලා. නීතාර්ථය කියලා කියන්නේ පමුණුවන ලද අර්ථ තියෙනවා. ඒක අපිට වචනය කිව්ව ගමන්ම ඒක තේරුම් ගන්න පුළුවන්. ඍජු හරි අදහසක් තියෙනවා. නෙය්‍යත්ථ කියලා කියන්නේ පමුණුවා ලිය යුතු අර්ථ තියෙන එකට. ඒක වචනේ දිහා බලලා එක සැරේටම තීරණය කරන්න බෑ. අපි සාමාන්‍ය කියන්නේ මේ understood කියලා ආද්‍යාහාරයෙන් ගත යුතු දේවල් අන්න ඒ වගේ. අපිට ඉංග්‍රීසි ගන්නකො අපේ ගුරුතුමා තියෙන ආදිහෙට්ටි මැතිතුමා බණහගෙන ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉඳලා මං හිතන්නේ. එතකොට understood ඒ වගේ ආද්‍යාහාරයෙන් ගත යුතු කාරණාවක් මෙතෙන්දි තියෙන්නේ. මොකද්ද? උඩඟු වෙන්න එපා, චපල වෙන්න එපා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අෂ්ටලෝක ධර්මයේ නොසැලී වාසය කරන එක. අෂ්ටලෝක ධර්මයට සාර්ථක මුහුණ දෙන එක. මොනවාද අෂ්ටලෝක ධර්මය? ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්. එතකොට සාමාන්‍ය හිත දියුණු කරගත්තේ නැති අය ලාභයේදී උඩඟු වෙනවා. මට තමයි මේ ඔක්කොම තියෙන්නේ කියලා උඩඟු වෙනවා නේද? ලාභ මොනවාද? ලාභ එක ලාභ තියෙනවා. ලාභ කියන්නේ ලැබීම කියන එකනේ. රූප ලාභය. Tamante ලස්සන රූපයක් තියෙනවා නම් අන්න ඒකෙන් සමහර උඩඟු මන් ලස්සන අනිත් එක ඇතයි. ධන ලාභය. ධන ලාභය ගත්තාම ඔන්න මට සල්ලි තියෙනවා අනිත් අය දුප්පත්. ඔය ආදී වශයෙන් එහෙන් Tamante තියෙන ලැබීම් ගැන හිතලා මං උගත් අනිත් අය නූගත් ආදී වශයෙන් හිතලා ඇති කරගන්න උඩඟුකම. ඒක මානයත් එක සම්බන්ධ වෙන එකක්. එතකොට අෂ්ටලෝක ධර්මයේ ගත්තොත් සමහර අය ලාභ හමුවේ උඩඟු වෙනවා. ඊට පස්සේ අලාභ හමුවේ මොකද වෙන්නේ? චපල වෙනවා. චපල වෙනවා කියලා කියන්නේ සසල වෙනවා කියන්නේ. චපල කියන වචනේ සැලෙනවා කියන එක. අනේ මට මේ කරදරේ වුණානේ, මට මේ මෙච්චර පිංකම් කළා මට මේක වුණානේ කියලා එහෙම හිතනවා. ගොඩක් අය හිතන්නේ මෙච්චර දන් දීලා හැමදාම පන්සලුත් යනවා, සිලුත් ගන්නවා, ඒ මටම කරදර බුද්ධ ආගමත් බොරු තමයි. ඉතින් අපිට මෙහෙම වෙනවනම් ඔය ආදී වශයෙන් කියන අය කොච්චර ඉන්නවද නේද? Tamante මොන හරි ලැබුණ නැතුණාම බුද්ධ ආගම බොරුයි කියලා අය හරියට ඉන්නවා අපේ සමාජයේ. ඉතින් පින්වත් ලැබීම නොලැබීම තියෙන්නේ තමන්ගේ කරුණ යනුව. නමුත් ඒක කියපු බුද්ධ ආගම බොරු කියලා තමන් වැරදි කරගන්න බොහෝ දෙනා උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඒක වැරදි. ඉතින් ඔන්න ලාභ හැමේ උඩඟු වෙනවා, අලාභ හැමේ සසල වෙනවා. ඊළඟට ප්‍රශංසා හැමේ උඩඟු වෙනවා. මට විතරයි හැමෝම වර්ණනා කළේ, අගය කළේ, අනිත් අයද බැන්න කියලා. එහෙම හිතන අය ඉන්නවා. ප්‍රශංසා හැමේ උඩඟු වෙනවා. නිന്ദා හැමේ දුකට පතන සැලෙනවා. අයියෝ කිසි වරදක් කරන්නේ නැතුව මට එම් බැන්නනේ, මට මෙහෙම බැනුම් අහන්න උනානේ කියලා සැලෙනවා. ඊට පස්සේ යසස හැමේ, යසස කියන්නේ පිරිවර සම්පත්තිය. මට ඕන තරම් උදව්වට උපකාරයට පිරිස ඉන්නවා කියලා උඩඟු වෙනවා.
අයස හාමුවේ කවුරු හරි උදව්වක් නැත්නම් මෙච්චර කරලා මට අන්තිමේදී බේත් ඇඳක් පොවා ගන්න කෙනෙක් ළඟ නැති වුණානේ කියලා සසල වෙන අය ඉන්නවා සමහර වෙලාවට. ඒක හොඳ නෑ. ඊළඟට සැප හමුවේ උඩඟු වෙනවා සමහරු. දුක හමුවේ සසල වෙනවා, කම්පා වෙනවා. මෙන්න මේ කියන අෂ්ටලෝක ධර්මයේ හමුවේ උඩඟු නොවී ඉඳීමත්, සසල නොවී ඉඳීමත් භික්ෂුවක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාරණා. දැන් ඔක භික්ෂුන් වහන්සේ නමක් විතරක් කළ යුත්තක්ද? නෑ. ගිහි ඔබටත් මේ කියන කාරණාව අතිශයින්ම වැදගත් වෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට ඔය කියන ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ඒවා අප කරගත්ත කර්ම වලට අනුරූපීව අඩු වැඩි වශයෙන් විටින් විට ඒ කාලවලට ලැබෙනවා. ඒවට මුහුණ දෙන්න අපි හිතාගෙන වැදගත් වෙනවා. ඒ නැතුව අපි කලබල වුණොත්, උඩඟු වුණොත්, චපල වුණොත්, අපේ හොඳ ගති ගිලිහෙවා ගත්තොත් අපි අනිත් සමාජය අතරේ පිරිහිච්ච චරිතයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව ඉඳීම වැදගත්. ඊළඟට පින්වත්නි මේ සරියුත් මහරහතන් වහන්සේ මතක් කරන මේ ගුලිස්සානි හාමුදුරුවන්ට තවත් ලක්ෂණයක් තියෙන ඕන හාමුදුරු කෙනෙක් වුණාම අමුඛරීන භවිතබ්බං අවිකින්න වාචේන දොඩමලු වෙන්න හොඳ නැහැ. දොඩමලු වෙනවා කියලා කියන එක තමයි මුඛරිකම කියලා කියන්නේ. ඊළඟට අවිකින්නවා විසිරුණු වචන තියෙන්න හොඳ නැහැ. මුඛරි වෙනවා කියලා කියන්නේ ඔහි කටට ඉන්නේ නේව කියලා දාන එක. ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් ඔය සමහර අය ඉන්නවනේ ඇත්ත කියන්නයි බිමින ගන්නයි බය වෙන්න ඕන මං නම් ආයි පැත්ත ගියත් ඇත්ත කියනවා කට කෑවත් මං ඕකට බය නැහැ. කොහොම කියන්නේ නේද අපේ සමාජයේ ඉන්නවා. ලංකාවේ නිවුස් එහෙමත් තියෙනවා පැත්ත ගියත් ඇත්ත කියන නිවුස් එහෙමත් තියෙනවා දැකලා ඇති සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකේ නේද? බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ ඇත්ත වුණත් අනිත් අයට අයහපත පිණිස පවතිනවා නම් ඒ වගේ දේවල් කියන්න යන්න එපා. ඒ කියන්නේ බොරු කියන්න කියන එක නෙවෙයි. ඒ වගේ දේවල් වලදී අවස්ථාවෝචිතව සිහියෙන් අවස්ථාව මග හරින්න. ඒක ඊටාම වැදගත් වෙනවා. උපක්‍රමශීලීව අවස්ථාව මග හැරලා යන්න. දැන් ඔන්න එක හාමුදුරු කෙනෙක් කැලෑවක භාවනා කර කර හිටියලු ගහක් යට. එතකොට මේ ගහ යට භාවනා කර කර ඉඳෙද්දී ඔතනින් හොරු කට්ටියක් දෙව්වලු. හොරු පස්සේ පොලිසියෙන් එන බව දැන් හාමුදුරු දැක්ක මේ හොරු බය වෙලා තමයි දුවන්නේ කියලා දැනගත්ත හින්දා හාමුදුරු උපකල්පනය කළා. උන්වහන්සේට තියෙන ස්ථානෝචිත ප්‍රඥාව තිබ්බා. උපකල්පනය කළා දැන් අනිවාර්යයෙන්ම මේ පොලිසියනොත් එනවා ඇති මේ හොරු පස්සේ කියලා. එතකොට දැන් සාක්ෂිකාරයෙක් මගේ ඉන්නවා අනිවාර්යයෙන්ම හාමුදුරුවන්ගෙන් පොලිසිය අහනවා ඔබ වහන්සේ මෙතනින් කට්ටියක් දිව්ව දැක්කද කියලා. එතකොට මේ හාමුදුරන්ට කියන්න වෙනවා. ඉතින් ගැහුවාම නෑ කියන්නත් බෑනේ කියන්න වෙනවා. කොහොමද දැන් මේ හාමුදුරුවෝ කිව්වොත් එන්නේ අර හොරු අල්ලගෙන ගිහිල්ලා කරදර කරනවා. දැන් මේ අනවශ්‍ය ප්‍රශ්නෙන් කොහොමද හාමුදුරුවෝ බේරෙන්නේ? මේ හාමුදුරුවෝ මොකද කළේ? ටක් ගාලා එතනින් නැගිටලා ගහ මුලින් භාවනා කරන එක නවත්තලා නැගිටලා ඉවර වෙලා ටිකක් ඈතට ගිහිල්ලා සක්මන් කර කර හිටියා. දැන් මේ හාමුදුරුවෝ වාඩි වෙලා ඉඳිද්දි තමයි හොරු එතනින් දිව්වේ. ඊට පස්සේ ටික වෙලාවකින් ඒ වෙලෙම මගේ හාමුදුරුවෝ නැගිටලා සක්මන් කර කර ඉන්නකොට පොලිසියෙන් ආවා. එතකොට මේ හාමුදුරුවන්ගෙන් අහුවා ස්වාමීන් වහන්සේ මෙතනින් දැන් හොරු කට්ටියක් දෙව්වද කියලා. එතකොට අර හාමුදුරුවෝ අන්න ඒකට කියන්නේ ස්ථානෝචිත නිපක ගුණය කියලා කියන්නේ. එහෙම නැත්නම් තව විදිහට අපි කියන්නේ මේ සම්‍යක් ප්‍රයෝග කියලා. එතේ හාමුදුරුවෝ කිව්වා මහත්තයෝ මම මෙතන සක්මන් කර කර ඉන්නකොට නම් ගියේ නෑ කියලා කිව්වා. කතාව හරිනේ. වාඩි වෙලා ඉන්නකොට තමයි දිව්වේ. හාමුදුරුවෝ කිව්වා මම සක්මන් කර කර ඉන්නකොට නම් මෙතන ගියේ නෑ කියලා. අන්න ඒ වාගේ උපක්‍රමශීලී වීම වැදගත්. එතකොට එහෙම බුද්ධියක් හරි මොලයක් හරි පෑදෙන්නේ හොඳට සිහිය පුරුදු කරන අයට. මුසාවෙන් වළකින අයට ලැබෙන ආනිසංශයක් විදිහට තමයි එහෙම ස්ථානෝචිත ප්‍රඥාව බව ඇති වෙන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. සමහර වෙලාවට එහෙම අවස්ථා තියෙනවා. දැන් ඔන්න මටත් එක දවසක් එහෙම දෙයක් වුණා. මට මේ සිටිවිල්ලක් ඇති වුණා මෙහෙම. ඔබ මේ ගැන මොකක් හිතනවද කියලා මම දන්නේ නැහැ. ඔන්න දැන් කවුරු හරි මිනිස්සෙක් හොරකමක් කරනවා. ඒ හොරකම කරලා
පොලිසියෙන් පන්නගෙන යද්දී කොහේ හරි ගෙදරකට රිංගනවා. ගෙදර මිනිස්සයා මේ හොරාට නවාතැන් දීලා හොරාව ආරක්ෂා කරගන්න, බේරගන්න හදනවා පොලිසිය. ඉතින් පොලිසියත් ඇවිල්ලා කියනවා අහනවා මෙයාලගෙන් මෙහෙම හොරෙක් ආවද කියලා. අර ගෙදර මිනිස්සු කියනවා හොරෙක් ආවේ නැහැ කියලා. එහෙම කියන්නේ බොරු කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර හොරා බේරා ගැනීමේ චේතනාවෙන්. ඊට පස්සේ කොහොම හරි එතනින් පස්සේ යාලා ටික දුරක් ගිහිලා ආපහු ආරංචි කරගෙන ආවිල්ලා කොහොම හරි මේ හොරා අල්ල ගන්නවා අර ගෙදර ඉඳලා. අල්ලගෙන ඉවර වෙලා ඊට පස්සේ පොලිසියෙන් දැන් මේ හොරාව උසාවියට දානවා. ඒ උසාවියට දැම්මාට පස්සේ දැන් හොරා වෙනුවෙන් කවුරු හරි තව පිරිසක් ඉදිරිපත් වෙනවා නීතිඥයෝ ඉදිරිපත් වුණාම එතකොට කොහොම හරි පොලිසියට හැකියාව ලැබෙනවා හොරකම කරා කියලා තහවුරු කරන්න. නඩුකාරය තීරණය කරන හොරා තමයි කියලා. ඊට පස්සේ නඩුකාරයා මොකද කරන්නේ? අර හොරකම් කරපු හොරාටයි ඒට අනුබල දුන්න. හොරකම් කරේ නැහැ, හොරෙක් ගෙදරට ආවේ නැහැ කියලා කියන මේ අර ගෙදර මිනිස්සුන්ටයි දඬුවම් කරනවා. හොරාට දඬුවම් කරන්නේ හොරකම් කරපු නිසා. අර ගෙදර මිනිස්සුන්ට දඬුවම් කරන්නේ මොකක් නිසාද? පොලිසියෙන් අහුවාම හොරා ආවද කියලා නෑ හොරෙක් ආවේ නෑ කියලා කියපු නිසා. ඒ කියන්නේ බොරුවක් කියපු නිසා. දඬුවම් කරනවා. එහෙනම් උසාවිය නොමග යවුවා කියලා. එතකොට මේ ප්‍රශ්නය දැන් අර නීතිඥයත් කරේ අර ගෙදර මිනිස්සු කරපු වැඩේමනේ. හොරා ගෙදර මිනිස්සු කරේ මොකද්ද? ගෙදර මිනිස්සු කරේ මෙහා හොරෙක් ආවේ නෑ කියලා බොරුවක් කියපු එක. නීතිඥයා කරේ මොකද්ද? හොරා හොරකම් කරේ නෑ කියලා බොරු කියපේ. එහෙනම් නීතිඥයාට හරිනම් දඬුවම් දෙන්න ඕනේ උසාවියේ. නේද? නීතිඥයාත් බොරුවක් කළා තියෙනවානේ. අවුලක් තියෙනවා දැන් බොරුව ඔප්පු වෙලක් තියෙනවානේ. මේ හොරා හොරකම් කරපු බවක් දැනගෙන තියෙනවා. ඒතකොට ඇයි එහෙනම් එයාට දඬුවම් දෙන්නේ නැත්තේ? ඉතින් මම ওই කතාව ඔය විදිහට කියාගෙන ගියා. හැබැයි පස්සේ තමයි මට තේරුනේ ඒක කියන්න හොඳ නෑ කියලා. මම බණකට යද්දී ওই කතාව කිව්වේ. මගේ වෙලාවට මේ මහත්තයා නීතිඥයෙක්. ඉතින් කෙසේදත් එතනදී මගේ කතාව වැඩි වුණා කියලා මට තේරුණා. ඉතින් ඒ නිසා යමක් කියන්න කලින් හැමතිස්සෙම මම සිහි කල්පනා ඇතිව කියන්න උත්සාහවත් වෙනවා. මෙතෙන්දී වුණත් එහෙමයි. මෙතනත් නීතිඥයෝ බලාගෙන ඉන්න හින්දා බනහන හින්දා. ඉතින් පින්වත්නි කෙසේ වෙතත් ඔන්න මතක තියාගන්න ඕනවට වැඩිය දොඩමළු වීම කෙනෙක් පිරිහෙන්න හේතුවක්. විසිරුණු වචන තියෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි කතාවක් කරනකොට ඒ කතාව මොකක් හරි කාරණයකට හරියට ફોකස් වෙන්න ඕන. ඉලක්කගත වෙන්න ඕන. සමහරු ඔහි කටට එන්නේ නෙවෙයි එහෙම කියලා දානවා. සිහියක් නැහැ. ඊට පස්සේ ළඟ ඉන්න කෙනාගෙන් අහන දැන් මම කොහෙද පටන් ගත්තේ මට මතක නැහැ පටන් ගත්තද කියලා. අනිත් එක්කෙනා තමයි සපෝට් එක දෙන කතාවනේ ගියාගෙන ආවේ කියලා. ඇයි එක කතාවකින් ඔහි ඒ වටේ ගිහිල්ලා. ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම ඒ කතාවෙන්ම තේරෙනවා යාගේ සතියේ තරම. සිහිය පුරුදු කරපු මට්ටම තේරෙනවා. මොකද තමන් කරගෙන යන කතාව පිළිබඳවත් එයාට දැනුමක් අවබෝධයක් සිහි කල්පනාවක් නැති. එහෙම එක්කෙනා පිරිහෙනවා. ඉතින් අපි අපේ කටින් පිට වෙන සෑම වචනයකටම වග කිව යුතුයි. ඒ නිසා කටින් වචන එළියට දැම්මට පස්සේ සෝරි ඒක වැරදුනා කියලා අපව අරගෙන ඔබා ගන්න බෑ. ගියා තමයි. ඒ නිසා ඒ වගකීම් සහගතව වචන පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඊළඟට මේ ධම්මගේ ගමන් කරන විනය හික්මීමට ලක් වෙන කෙනෙක් තුළ තියෙන තව ගුණයක් තමයි සුවචේන භවිතබ්බං කල්යාණ මිත්‍රේ. සුවච වෙන්න ඕන. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. සුවච කියන්නේ මොකද්ද? ගොඩක් අය හිතන්නේ කීකරුකම කියලා. සුවච කීකරු කියන වචන දෙක එකට ගියාට සුවච කියන්නේ එකක් කීකරු කියන්නේ එකක්. කීකරු කියන්නේ කියන දේ කරන කියන එකයි. කියන දේ කරන්න නම් ඉස්සෙල්ල කියන දේ අහන් ඉන්න ඕන. අන්නේ කියන දේ ඇහුම්කන් දීම තමයි සුවච කියලා කියන්නේ.
පිනතුනි ඇහුම්කන් දීම ඉතාම හොඳ ගුණයක්. ඇහුම්කන් දෙන එක්කෙනා හැමතිස්සේම අනතිමානී කෙනෙක්. ඇහුම්කන් දෙන්නේ නැති එක්කෙනා මාන්නයෙන් යුක්තයි. දැන් බණ වුණා ඇහුම්කන් දෙන්නේ අනතිමානී හින්දා. දැන් මේ බණ මාතෘකාව මං කියපු ගාපෝ ඔය බණ මං ඔයිට කලින් 3-4 සැරයක් අහලා තියෙනවා. කියන ඒක ආව නම් මොකද වෙන්නේ? අන්න දන්නේම නැතු මාන්නේ ඔළුවට එනවා. මම දන්නවා කියන හැඟීම ඇති වෙච්ච ගමන්ම වැඩක් නෑ යූස්ලස් කියලා ඉවර වෙලා ඔන්න ඊට පස්සේ අතහැරලා දානවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා දහසරයක් අහපු දේශනාවක් වුණත් අලුත්ින් යමක් දකින්න පුළුවන්. මොකද එකම ධර්මකාරණාව පිළිබඳව එක එක්කෙනා එක එක ඇන්ගල්ස් වලින් දකින්න පුළුවන්. එක එක විදිහට දකින්න පුළුවන්. දැන් බලන්න මගේ අතේ මේ කොලයක් තියෙනවා. ඔය ඇත්තන්ට තියෙන්නේ නිකන් මේක පැතලි කොලයක් විදිහට. ඊට පස්සේ මම මේ කොලේ මේ විදිහට හැරගත්තොත් මේක කෙටි ඉරක් විදිහට ඔබට පේනවා. මේ විදිහට හැරුවොත් ඔබට පේන්නේ දිගට ඉරක් විදිහට. මේ විදිහට ඇල්ලුවොත් උලක් විදිහට පේන්න පුළුවන්. දැන් බලන්න මේ එකම කොලේ දකින ඇන්ගල්ස් වලට වෙනස් වෙනවා. අන්නේ ඒ වගේ එක එක්කිනාගේ දැනුම් මට්ටම් අනුව කරගනු ලබන අවවාද මේ කරගනු ලබන අවබෝධයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක හාමුදුරු කෙනෙක් කරන දේශනාව තුළ ඔබ ඉගෙන ගන්න කාරණාවට වැඩිය වෙනත් කාරණාවක් තවත් හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් එකම දේ සම්බන්ධයෙන්. ඒ නිසා එකම දේ අහන්න වුණා කියලා කලබලයටපත් වෙන්නේ නැතුව තමන්ගේ දැනුම තවත් මදි කියන හැඟීමෙන් යුතුව පුළුවන් තරම් මේ ධර්ම ගවේෂණයේ යෙදීම වැදගත් වෙනවා. මම දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනාට අලුතෙන් යමක් ඉගෙන ගන්නට අවකාශ සැලසෙන්නේ නැහැ. එතකොට සුවචකම ඇහුම්කන් දීම ඉතාම වැදගත් ගුණයක් වෙනවා. ඔබ තේරුම් ගන්න ඔබට අනිත් අයට ඇහුම්කන් දීමේ ගුණය ඔබේ ජීවිතයට ගලපාගත යුතුම ගුණයක් ලෙසින් තේරුම් ගැනීම වැදගත්. සමහරු ඉන්නවා එහෙම සුවච නැහැ. එයාලා Tamanට ඕන විදිහට තමයි හැසිරෙන්නේ. වෙනතුනි සමාජයක තනියෙන් ඉන්නකොට Tamanට ඕන විදිහට හැසිරුණාට කමක් නැහැ. හැබැයි පිරිසක් එක්ක ඉඳෙද්දී එහෙම බෑ. තමා තුළේ සුවචකම කීකරුකම අනුකූලතාවයේ තියෙන්න ඕන. මට මතකයි මම අවුරුද්දක් විතර අපේ නුවර තියෙන ආරණ්‍ය සේනාසනයක් බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය කියලා ඒ ආරණ්‍යයේ භාවනානුයෝගීව හිටියා. ඒ ආරණ්‍යයට භාවනා කරන්න ඇවිල්ලා හිටියා තවත් ඈත ගල් වෙනක තනියෙන් භාවනා කරපු හාමුදුරුවෝ සුදු ජාතික හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් එයා භාවනාවට විතරයි වැඩි නැඹුරුව වැඩි උවමනාව අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර වලට වැඩි සැලකිල්ලක් ගෞරවයක් අනුකූලතාවයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරනවනේ දානි දුන්නාට පස්සේ දායකයන්ට පිරිත් දේශනා කරනවා. එතකොට දැන් ආරණ්‍ය වහාමුදුරු ඔක්කොම වාඩි වෙලා දැන් දාන ගෙනාපු දායකයන්ට පිරිත් දේශනා කරන්න කලින් හාමුදුරු පිරිත් නූල අල්ලගත්ත දායකයන්ට දෙන්න. මේ සුදු හාමුදුරු ළඟට පිරිත් නූල යනකොට මේ හාමුදුරු පිරිත් නූල මොකද කරේ? එක සැරේටම පඩික්ක මුඩට විසි කරා. දැන් මේක දැක්කා අර ආරණ්‍යයේ හිටපු හාමුදුරු ලොකු හාමුදුරු සනාත විහාරී කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ මේක දැකලා අර සුදු හාමුදුරන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා ඔබ වහන්සේ කැලේ තනියෙන් ගල් වෙනක ඉන්නවනම් නිර්වස්ත්‍රව හිටියත් අපිට කමන්නේ. හැබැයි දැන් ඉන්නේ ආරණ්‍යයක පිරිසක් අතරේ. ඒ නිසා ඒ පිරිස එක්ක ඉන්නකොට ඒ සම්ප්‍රදායට ගරු කරන්න ඔබ වාසි ඉගෙන ගන්න ඕන කියලා අවවාද කළා. ඉතින් සමහර අය අන්නේ ඒ වාගේ ඉන්නවා. තමන්ගේ මතය විතරක් ක්‍රියාත්මක කරන්න හදන. ඉතින් අපි යමකට අකමැති නැත්නම් හොඳම දේ එතනින් ඈත් වෙන එක. එහෙම නැතුව ඒකත් එක්ක ප්‍රතික්ෂේප කරගෙන ගැටි රණ්ඩු වෙවි ඉන්න එක නෙවෙයි. ඒක ඊටාම වැදගත් දෙයක්. එහෙම වෙන්න ගියාම මේ මිනිස්සු පිරිහෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි මහාමුදුරුවරුත් පිරිහීම ඉක්මනින්ම සිද්ධ වෙනවා. ඉතින් මේ සුවචකම අතිශයින්ම වැදගත්. ඊළඟට කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්‍ර ඇසුර ඊටාම වැදගත්. මොකද කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ? කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ ලක්ෂණ 4කින් යුක්ත මිත්‍රයෙක් ඇසුරු කරන එක. කවුද කල්යාණ මිත්‍රය කියන්නේ? දැන් සමහර හිතාගෙන ඉන්නේ අනේ ආවලා මගේ දුකේ විසපේදී අතහැරලා ගියේ නෑ ළඟම ඉන්නවා ඕන රණ්ඩුවකට මාත් එක්ක ඉන්නේ එයා විතරයි
ආදී වශයෙන් නේද? ඒවට සපෝට් කරනවා නම් මට කල්යාණ මිත්‍රයා කියලා කියනවා. නෑ. කල්යාණ මිත්‍රෙක් වෙන්න නම් ලක්ෂණ හතරක් තියෙනවා. සමහරු කියනවා ස්වාමීන් වහන්සේ අහවලා මගේ කල්යාණ මිත්‍රයා දුකේදී සැපේදී ළඟ ඉන්නවා. මේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඉතින් එයා ආගමික කෙනෙක් කියලා කියනවා. නේද? මතක තියාගන්න අන්‍ය ආගමික කිසිවෙකුට කල්යාණ මිත්‍රයෝ වෙන්න බෑ. කල්යාණ මිත්‍රයෙක් විය හැක්කේ බෞද්ධයෙකුටම පමණයි. අවධාරණයෙන් ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් අයට පුළුවන් හොඳ යාළුවෝ වෙන්න. සත්පුරුෂයෝ වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෝ වෙන්න බෑ. කල්යාණ මිත්‍රයාට අනන්‍ය වූ සුවිශේෂ ලක්ෂණ හතරක් තියෙනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. අනිත් අය ශ්‍රද්ධාවේ පිහිටුවනවා. කල්යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්තයි. අනිත් අයට සීලය පුරුදු කරනවා. කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්තයි. අනිත් අයට දීම පුරුදු කරනවා. කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අනිත් අයට සම්මා දිට්ඨිය ඇති කරනවා. ඔන්න ඔය ලක්ෂණ හතර කල්යාණ මිත්‍රය ළඟ තියෙනවා. ඒතර බලන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිය තුනුරුවන් විශ්වාස කරන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ කියලා පිළිගන්න කෙනා තමයි ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා ඉන්නේ. මේ ධර්මයේ තමයි මට නිවන් මාර්ග හෙළිපෙහෙළි කරලා දෙන්නේ කියන එක විශ්වාස කරන එක්කෙනා තමයි ශ්‍රද්ධාව තියෙන කෙනා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරපු ආර්ය මහා සංඝ රත්නය මේ සරියුත් මුගලන් ආදී උත්තමයන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා අපිට මඟ පෙන්වනවා කියලා විශ්වාස කරන කෙනා තමයි ශ්‍රද්ධාව. එතකොට අන්නේ විදිහට තෙරුවන් සරණ ගියා කෙනා තුල තමයි ශ්‍රද්ධාව පිහිටන්නේ. ශ්‍රද්ධාව තියෙන නිසාම තමයි ශ්‍රද්ධාව ඇති වුනහම තමයි තෙරුවන් සරණ යන්නේ. එතකොට තෙරුවන් සරණ ගිහිපෙක් කෙනා කවුද? තෙරුවන් සරණ ගිහිපෙක් කෙනා බෞද්ධයා. නේද? ඒකයි කිව්වේ බෞද්ධයෙකුට විතරමයි කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් කියලා. එතකොට බෞද්ධයාගේ කල්යාණ මිත්‍රයාගේ මූලික ලක්ෂණය තෙරුවන් සරණ යාම. එතකොට තෙරුවන් සරණ යන්නේක බෞද්ධයෙකුගේ මූලික ලක්ෂණය. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට තෙරුවන් සරණ ගිහිලා ඊට පස්සේ සීලවන්ත වෙනවා. පන්සිල් රකින්නවා, අපෝයට අටසිල් ආදී සිල් සමාදන් වෙනවා. ඒ කල්යාණ මිත්‍රකද. ඊට පස්සේ ත්‍යාගී ගුණය පුරුදු කරනවා, අනිත් අයටත් ඒක පුරුදු කරනවා. ඊළඟට සම්මා දිට්ඨිය වැඩි. සම්මා දිට්ඨිය ඇති කරන්න හේතු දෙකක් තියෙනවා. නිකම්ම සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය. අනිත් අයගෙන් අහලා දැන ගැනීම සහ නුවණින් මනෙහි කිරීම තුළ තමයි සම්මා දිට්ඨිය වැඩෙන්නේ. දැන් මේ බණ අහන්න ඉඩ සලස්සලා දෙනවා කියලා කියන්නේ නේද? කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. සම්මා දිට්ඨිය ඇති කරන්න හේතුවක්. සුදර්ශන මහත්මයා සහ නිර්මලි මහත්මනිය අද දවසේ මේ ශ්‍රාවක පිරිසට කල්යාණ මිත්‍රත්වයේ මේ දේ කරන්නේ. කල්යාණ මිත්‍ර සම්ප්‍රදායක් වෙන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඉතින් අන්න ඒ කල්යාණ මිත්‍රතාවය හැමෝම අගය කරන එක. අනේ අහවලා කල්යාණ මිත්‍රයෙක්. එයා නිසා තමයි අපිට මේ දේ ලැබුණේ කියලා හිතනවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ශාන්තිනායක සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රත්වයේ අසහාය ඵලයක්නේ. නේද? දැන් කල්ප ගණනාවකට කලින් අපේ බුදුහාමුදුරුවෝ ඉස්සර අමුම මිත්‍යා දෘෂ්ටිකයෙක්නේ. ගටිකාර කියන බ්‍රාහ්මණයාගේ යාළුවා. ගටිකාර හොඳ කල්යාණ මිත්‍රයෙක්. එතකොට ගටිකාරගේ යාළුව වෙලා තමයි අපේ බුදුහාමුදුරුවෝ ඒ දවස්වල ඉපදුනේ. මොකද නම? ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාල නෙවෙයි, නිකන් ජෝතිපාල. එතකොට මේ ජෝතිපාල කොච්චර කල්යාණ මේ පාප මිත්‍රයේද කියනවනේ, එහෙම නැත්නම් මුරණ්ඩු අන්‍යමතධාරීද කියනවනේ බුදුහාමුදුරුවෝ බලන්නම ගියේ නැහැ. බුදුහාමුදුරන්ට බැන හිටියේ දවස කාශ්‍යප බුදුහාමුදුරන්ට මුඩු මහන කියකේ. මට බෑ ඔය මුඩු මහනු බලන්න යන්න කියලා. පස්සේ මෙයා මොකද කළේ? උපක්‍රමශීලී වුණා මේ යාළුව. සමහරව ඉන්නවනේ හොඳ දේවල් වලට කතා කරාම ඉන්නේ නැහැ. කොයි හරි සෙට් වෙන්න ඉන්න ගියොත් එන අය ඉන්නවනේ. ඉතින් එහෙම වෙන මෙයා ඒ කාලේ සෙට් වෙලුවෙම නාන්නයන් කියලා කිව්වා. ගඟකට. ගඟේ නාන්න ගිහලා නාලේ උරුණාට පස්සේ කිව්වා අනේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ මේ ළඟමයි ඔය ළඟටම අපේ යන්කෝ පොඩ්ඩක් හම් වෙලා යන්න. නෑ මට යන්න බෑ කිව්වා. ඊට පස්සේ මොකද කළේ? අතින් යද්ද අත ගහලා දැම්ම මට බෑ කරදර කරන්න එපා මට බෑ ඔය යන්න කියලා. ඊට පස්සේ කොණ්ඩෙන් යද්දා.
කොණ්ඩේ දිගට තියෙනවනේ ඒ කාලේ ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැතුව වවලා. ඉතින් කොණ්ඩෙන් ඇද්දා. කොණ්ඩෙන් ඇද්දාම ගියා. කල්පනා කළා. තවත් මේ සරිමුණුත් ඇද්ද කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් කොණ්ඩෙන් ඇද්දාම කල්පනා කළා. මේ මිනිස්සු මෙච්චර මොකටද මේ ඇද ඇද මාව එක යන්නේ. ඔන්න ඉතින් ළඟටම ආපු කෙනේ යාළුවෝ තරහ කරගන්නත් ඕනේ නැහැ. මං ඔන්න ගිහිල්ලා බලනවා කියලා. ගියා. ඒ ගිහිල්ලා බලපු බැලිල්ල තමයි ඔබ අපි හැම දෙනාම වන්දනා කරන සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේව නැවතුනේ. බලන්න කල්යාණ මිත්‍රත්වයේ තියෙන අසිරිය. අන්න ඒ කල්යාණ මිතුරු භාවය මේ ශාසනයේ පැවැත්මට අතිශයින්ම වැදගත් වෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රය හැමතිස්සෙම තමන්ගේ යාළුවන් නොමග යන අයව හරි ගස්සනවා. මඟ පෙන්වනවා. ධර්ම මාර්ගය පෙන්වලා දෙනවා. ඒකේ ඔබට අපට හැමෝටම තිබිය යුතු දෙයක්. ඊළඟට බුදුරජාණන් මේ සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා හාමුදුරු කෙනෙක් වුණාම මේ ධර්ම මාර්ගයේ හික්මන කෙනෙක් වුණාම විශේෂයෙන් තියෙනවා. මොකද්ද? ඉන්ද්‍රියසු ගුත්තද්වාරතාව. ඒ කියන්නේ ඉන්ද්‍රියන් හොඳට ආරක්ෂා කරගන්න. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පාලනය කරගන්න ඕනේ. ඉන්ද්‍රියන් පාලනය කරනවා කියලා කියන්නේ ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න එක නෙවෙයි. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්න එක නෙවෙයි. අපි ලෝකයට විවෘත වෙන්න ඕන. ලෝකයට විවෘත වුණාට ලෝකයේ තියෙන කුණු අපි ගන්න ඕන නැහැ. ඒ ලෝකයේ තියෙන දුර්වලතා නිසා අපේ දුර්වලතා ඉස්මතු කරගන්න හොඳ නැහැ. අර විටක මහත්මා ගාන්ධිතුමා කියනවනේ පිටතින් එන නැවුම් සුළඟට ඔබේ නිවසට ඇතුළු වන්නට ඔබේ නිවසේ දොර කවුළු විවර කර තබන්න. නමුත් කිසි විටක ඉඩ දෙන්න එපා සුළඟට ඔබේ නිවසේ තියෙන වටිනා දේවල් වලට එළියට ගහගෙන යන්න. අන්න ඒ වගේ ඔබ බාහිර සමාජයේ රූප බලන්න ඕන. ශබ්ද අහන්න ඕන. ඒවා ඔක්කොම විඳින්න. හැබැයි අභ්‍යන්තරයේ කෙලස ගන්නෙ නැතුව. අන්න ඒක තමයි ඉන්ද්‍රිය ගුත්තද්වාරය කියන්නේ. ඉන්ද්‍රියන් රකින්නව කියන්නේ ඒකයි. එහෙම නැතුව රූප බලන්න නැතුව ඉන්න එක නෙවෙයි. සමහර විට අයියෝ ඒ රූප දැක්කහම තමයි මගේ හිත ඔක්කොම කලබල වෙන්නේ. මම ඕව බලන්නේ කියලා සමහරට ඇස් වහගන්න. ඔබ හිතනවද ඇස් වැහුවම රූප පේන්නේ නැහැ කියලා? සමහරුන්ට හොඳ රූප පේන්නේ ඇස් වැහුවම. නේද? මෙතෙක් කල නොදකපු රූප පේන ගන්නව ඇස් වැහුවම. ඒ නිසා ඇස් වැහීම නෙවෙයි රූප බලන්න නැතුව ඉන්නවා කියන එක. චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි. ඇහෙන් රූප දැකලා අදිස්වා නෙවෙයි නොදැක නෙවෙයි දිස්වා දැකලා නනිමිත්තක් ගාහි නිමිති ගන්න යන්න එපා. ඒවා තණ්හා උපාදාන වලට ලක් වෙන විදිහට හිතන්න යන්න එපා. අන්න ඒක ඔබ විසින් කළ යුතු දෙයක්. ඒ නිසා එහෙම කෙනාට කොහේ හිටියත් ඕන තැනක හිටියත් හිත හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් කැලේ හිටියට රූප නැත්තේ නෑ. කැලෙත් තියෙන එක එක රූප. කැලෙත් කොච්චර ශබ්ද තියනවද? ගඳ තියනවද? රස තියනවද? ස්පර්ශ තියනවද? ඒ නිසා ඉන්ද්‍රියන් සංවර කරගන්නවා කියන්නේ කැලේම ගිහිල්ලා ඉන්න එකක් නෙවෙයි. ඕන තැනක තියෙන්න ඕන. පින්වත්නි තියෙන තැනදී ආරක්ෂා වෙන එක වටිනවා නැති තැනදී ආරක්ෂා වෙනවට වඩා. ඒක කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඉඳුරන් පිනවන්න තියෙන තැනදී ඉඳුරන් ආරක්ෂා කරගන්නවා කියන එක හරිය වටිනවා. ඉඳුරන් පිනවන්න නැති තැන අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. දැන් බලන්න ඩ්‍රයිවිං ගත්තොත් මං කියනවා ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තේ, කැනඩාවේ වාහන එලවන ඩ්‍රයිවර්ස්ලට වැඩිය ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා මානසික වශයෙන් හොඳයි. මොකද්ද හොඳේ? ඒ කට්ටිය ගැටෙන තැන්වල නොගැටී එලවගෙන යනවා. ඔය ඇමරිකාවේ ඉන්න මහත්තයෙක් ලංකාවේ ඇවිල්ලා බලන්න එලවන්න. වාහනය නොගැටී පුළුවන් නේද? ඇයි ඔබ සමහර වෙලාවට නීතියට අනුගත වෙලා ඔහේ එලවල පුරුදු වෙලා හැමෝම නීතිය රකී කියන මානසිකත්වය ඔබේ හිත ඒකට හැදිලා තියෙන්නේ. එතකොට බාහිර සමාජයේ මිනිස්සු හොඳ වෙච්ච නිසා නෙවෙයිද ඔබ හොඳ වෙලා තියෙන්නේ. ඔබේ හොඳ කියලා කියන්නේ බාහිර සමාජයේ මිනිස්සු නරක කරද්දී ඔබට පුළුවන් නම් ඔබ නරක නොවේ ඉන්න. ඒකයි හැබැයි හොඳ කියන්නේ. එතනයි හැබැයි දක්ෂකම තියෙන්නේ. ඔබ කුපිත කරවද්දී ඔබේ කෙලෙස් අවුස්සවද්දී ඔබට පුළුවන් නම් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. ඒක හැබැයි දක්ෂකම. නැත්නම් අනිත් මිනිස්සු අනිත් ක්‍රෙඩිට් එක යන්නේ අනිත් අයට. අනිත් අය හොඳ හින්දා මම හොඳයි. එතන නැති තැන
අමුතුවෙන් සංවර වීම වැඩක් නෙවෙයි, ලොකු දෙයක් නෙවෙයි. තියෙන තැන සංවර වෙන එක ඒකයි වැදගත් වෙන්නේ. දැන් සමහර දායක මහතුරු ඇවිල්ලා මට කියනවා ස්වාමින් වහන්සේ මං අද වෙජිටේරියන් කියලා කියනවා. මං අහනවා ඇයි? නෑ අද කන්න මාළු නෑ කියලා කියනවා. ඉතින් මාළු කන්න නැති තැන 아무තු වෙජිටේරියන් වෙන දෙයක් නෑ, කොහොමද වෙජිටේරියන් තමයි. නේද? තියෙන තැන කන්න හිතේදී රසනහර පිනවාගෙන සුවඳ එද්දි නොකා ඉන්න පුළුවන් හැකියාව තියෙනවනේ. ඒක නෙවෙයිද හැබැයි දක්ෂකම. ඒක තමයි දක්ෂකම. නේ? ඒතර බනින්න හිතේදී නොබැන ඉන්න එක ඒක නේ දක්ෂකම. ආවේගය පාලනය කරගන්න හැකියාව දක්ෂකම. අන්න ඒක ඔබට තියෙන්න ඕන. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා ඉන්ද්‍රියන් රැක ගැනීම ඊටාම වැදගත් වෙනවා. එහෙම වුණාම ඔබට ගෞරවය ලැබෙනවා. ඊළඟට භෝජනයේ මාත්‍රඥතාවයේ තියෙන ආහාර අනුභව කරනකොට ප්‍රමාණය දැනගෙන අනුභව කිරීමත් ඊටාම වැදගත් ගුණයක්. ජාගරියානු යෝගය දැන් මේව මම මාතෘකාව වශයෙන් කියන්නේ කාල වේලාව අවසන් වෙච්ච නිසා ජාගරියානු යෝගය කියන්නේ ගොඩාක් නිදිමත තීන මිද්දයට නැඹුරු වෙන්න යන්නේ නැතුව හැරිලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕන සිහියෙන් යුතුව. ඒ කියන්නේ අවශ්‍ය ශරීරයට අවශ්‍ය නිින්ද ලබා දීලා ඊට පස්සේ වැඩි හරියක් සිහි ඇහැරිලා සිහියෙන් ඉන්නේ. සමහරු එළි වෙනකන් ඇහැරිලා ඉන්නවා පුළුවන් චිත්‍රපටි බලලා. ඒක ජාගරියානු යෝගේ නෙවෙයි. සිහිය ඇතිව කුසලයට නැඹුරු වෙන කටයුතු කර ඇහැරිලා ඉඳීම එතන ජාගරියානු යෝගී කියන්නේ. ඊළඟට ආරද්ධ වීරිය තියෙන්න ඕන. මේ ශාසන මාර්ගයේ ගමන් කරනකොට ඔබ හැමෝටම තියෙන්න ඕන. මොකද අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ප්‍රතිඵල බොහොම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. නේ? ඒ ඉක්මනින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැති වුණාම අපි මන්දෝත්සාහී වෙනවා. කලබල වෙනවා. අයියෝ ඉතින් මේ මොකක්වත් හරි ගියේ නෑනේ කියලා. එහෙම වෙන්න හොඳ නෑ. ඉලක්කය සපුරා ගන්නා තුරාවට අත නොහැරෙන වීරයෙන් යුතු ආරම්භ කරපු වීරයෙන් කටයුතු කරන්න ඕන. ඒක තමයි ආරද්ධ වීරිය කියලා කියන්නේ. ඒක ඊටාම වැදගත්. ඊළඟට උපට්ඨිත සතිය. ඔන්න මේ දවස්වල තියෙන්න ඕන එකක්. උපට්ඨිත සතිය කියලා කියන්නේ මොකද? එළඹවගත් සිහියෙන් යුක්තව ඉන්න ඕන. හැමතිස්සෙම ඔබේ ක්‍රියාකලාපත් එක්ක සිහිය පවත්ත ගන්න. මේ COVID-19 වසනයට බුදුදහමෙන් දෙන්න හොඳම සොලියුෂන් එක ඕක තමයි. දැන් සමහර හිතාගෙන ඉන්න රතන සූත්‍රය කියන එකයි වෙනත් ආශිර්වාද කරන එක අද හාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රය කිව්ව ඒකත් හොඳයි. ඒක කියන්න ඕන අහන්න ඕන ඒක ඇත්තයි. ඒ වගේම දාර්ශනිකව පැත්තෙන් ගත්තොත් සතිපට්ඨානෙ පුරුදු කිරීම එළඹන සිහියෙන් යුතුව කටයුතු කිරීම මේකට හොඳම විසඳුමක්. දැන් බලන්න මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති රීතීන් ටිකක් තියෙනවා. ඔබ කොහේ හරි යනකොට ඔබට තියෙන්න ඕන එළඹෙන සිහිය ෆේස් මාස්ක් එක දාගෙන ඉන්නවද කියන සිහිය තියෙනවා. යන්න කලින්ම ඔබ ඒකට සූදානම් වෙන්න ඕන. කොහේ ගියත් ඔබට සිහිය තියෙන්න ඕන මීටර එක පරතරය තියාගෙන ඉන්න. කොහේ ගියත් ආවත් අත සූදාන්නට ඔබට තියෙන්න ඕන සිහියක්. නේද? නමුත් ඒ සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ඔබ මානසිකව දුර්වල වෙනවා, ලෙඩ වෙනවා වගේම කායිකවද ඔබ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ එළඹ සිටි සිහිය සෑම ක්‍රියාවකම ඔබ පුරුදු කරන්න ඕන. ඉතින් එළඹ සිටි සිහිය කියලා කියන්නේ පින්නතුන් තවත් එකක් කියන්න ඕන. කරන ක්‍රියාව ගැන දැන ගැනීම විතරක් නෙවෙයි. කරන ක්‍රියාව ගැන අනිත්‍යයක් දන්න. දැන් ගොඩක් අය හිතන්නේ සතිපට්ඨානෙ මේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ කරන දේ ගැන දැනගන්න එක විතරයි කියලා. ඒකම නෙවෙයි. එහෙමනම් ඉතින් බල්ලන්ටත් මයින්ඩ්ෆුල්නස් තියෙනවා. දැන් බල්ලෝ කනකොට දන්නේ නැද්ද මං කනවා කියලා? බල්ලත් දන්නවා කන බව. නේද? බල්ලෝ කවුරු හරි දැක්කහම කවුරු හරි දැක්ක කියලා දන්නේ නැද්ද? දකිනවා. බුරනකොට බුරනවා කියලා දන්නේ නැද්ද? ඒව දන්නවා. එතකොට ඒකම නෙවෙයි සිහිය. එතනදී ගන්නෙ. සතිපට්ඨානෙ කියන්නේ සිහිය විතරක් තිබ්බට මදි. නුවණ තියෙන්නත් ඕන. ඒකට කියනවා සම්පජඤ්ඤය කියලා. ඒ නුවණින් බලන්න ඕන මේ ක්‍රියාව තුළ හිතේ කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද කියලා. කරන ක්‍රියාව තුළ කෙලෙස් ඇවිස්සෙනවා නම් අන්නේ කෙලෙස් ඇවිස්සෙන එක නවත්තන එක. ඊට පස්සේ කෙලෙස් කුසල් වැඩෙනවා නම් ඒක වර්ධනය කරන එකක් තමයි සතිපට්ඨාන. ඒ නිසා සතිපට්ඨානයේ තියෙනවා ලක්ෂණ තුනක්. සති, සම්පජාන, ආතාපි කියලා. ඉස්සෙල්ල සති කියලා කියන්නේ කරන ක්‍රියාව පිළිබඳ සිහිය තියෙන්න ඕන. සම්පජාන කියන්නේ ඒ පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. ක්‍රියාවේ කෙලෙස් ඇති වෙනවද නැද්ද කියලා දැනගන්න ඕනේ. කෙලෙස් ඇති වෙනව නැද්ද කියලා දැනගෙන ආතාපි කෙලෙස් තවන වීරයෙන් ඇති වෙන කෙලෙස් පාලනය කර ගන්න ඕන.
නූපන් කුසල් උපදව ගන්න වීරිය කරන්න ඕන. අන්න එතකොට තමයි සිහිය දියුනේ. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. අර මම අහපු කතාවක් තියෙන එක හාමුදුරු කෙනෙක් කිව්වේ. එක නෝන කෙනෙක් හිටියලු නිතර භාවනා රිට්‍රීට්ස් වලට එහෙම යන පොසත් නෝන කෙනෙක්. ඉතින් එයාගේ කරුමෙට භාවනා කරලා ඉන්න හැම වතාවකම ගෙදරට හොරු පනිනවලු. ඉතින් මේක හරි කරදරයක් නිසා මේ නෝන සිකියුරිටි කෙනෙක් ගත්තලු ගෙදරට. ඒගොල්ලෝ අපේ ගෙදරට හරියට හොරු පනිනවා මන් නැති වෙලාවට ගෙදර හොඳට බලා ගන්න කියලා කිව්වලු. ඉතින් එහෙම කියලා එයා තව භාවනා වැඩසටහනකට ගිහිල්ලා ආවලු. ගිහිල්ලා ඇවිල්ලා බලනකොට ඒත් හොරු පැනලා. මේ සිකියුරිටි ඉන්දෙද්දි හොරු පැනපු ඉඳන් ඊට පස්සේ භාවනාවත් අමතක වෙලා දැන් නෝන ගිහිල්ලා අර සිකියුරිටි කාර්යයට බනිලා මං කිව්වනේ බලා ගන්න කියලා මේ හොරු පැනලා නේත් කියලා. ඊට පස්සේ ඇහුවලු දැන් දැක්කේ නැද්ද මේ හොරු එනවා. ඉතින් සිකියුරිටි කියනවා මං දැක්කා. ඒක මොකක්ද කියලා. ඉතින් මට කිව්ව බලාගෙන ඉන්න කියලා මං බලන් හිටියේ කිව්වා. හොරායිල දොර තරගෙන ගිහිල්ලා පැනලා කඩාගෙන බඩු ටික අරන් යනවා. දැන් ඉතින් නෝන ඉතින් මට කිව්ව බලන් ඉන්නනේ. මං ඉතින් බලන් හිටියේ කිව්වා. අන්න ඒ වගේ මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් කරන වැඩ ටික දිහා බලන් හිටියට මදි නේ. ඒ මුල් කරගෙන හිතේ පහළ වෙන කෙලෙස් අඳුර ගන්න ඕන. කෙලෙස් අඳුනාගෙන ඉවර වෙලා ඒ ක්ලේශේ ප්‍රහාණය කරන්න වෑයම් කරන්න ඕන. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඒක උපට්ඨිත සතිය තියෙන්න ඕන. ඊට පස්සේ සමාහිත භාවය. හිත සමාහිත කරගන්න. කලබල කරගන්න කෙනාට ධර්මයේ තේරුම් ගන්න බෑ. මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕන. ඊළඟට ප්‍රඥාව තියෙන. ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාව කියන්නේ දැනුම නෙවෙයි. ප්‍රඥාව කියන්නේ අවබෝධය හා සම්බන්ධ එකක්. ඒතර මෙතනදී විශේෂයෙන්ම ප්‍රඥාව හඳුන්වන තැන බුදුදහමේ පෙන්වත මතක් කරනවා උදයත්ථගාමිනී පඤ්ඤා කියලා වචනයක්. උදයත්ථගාමිනී කියලා කියන්නේ උදය කියන්නේ හට ගැනීම, අත්ථංගමය කියන්නේ නැතිවීම. ඇතිවීම නැතිවීම. අන්නේ දකින්න නුවණ තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට ඇතිවීම නැතිවීම දකිනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අනිත්‍ය දකින්න එක. ඕනෑම අරමුණක යම් කිසි කෙනෙක් ඇතිවීම නැතිවීම දකිනවා නම් අනිත්‍ය දකිනවා නම් එයා ඒ අරමුණු වල ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇයි ඒ? ඇලුනට වැඩක් නැහැ ඊළඟ මොහොතේ අනිත්‍ය වෙන බව එයා දන්නවා. ගැටුනට වැඩක් නැහැ මේකේ තව මොහොතකින් වෙනස් වෙනවා කියලා දන්නවා. ඒ නිසා වෙනස් වෙන සුළු දෙයක් මුල් කරගෙන එයා සංස්කාර ගොඩ නගන්න, කර්ම රැස් කරන්නේ, ඇලීම් ගැටීම් නැති කරගෙන. ඉතින් බලන්න එහෙම කෙනාට කොච්චර හිත නිදහස්ද? එතන මේ අනිත්‍ය දකින්න නැතිකම නිසාමනේ අපි මේ ලෝකේ ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි කෙලෙස් වගුරුවමි දිගට සංසාරේ යන. ඒ නිසා මේ අනිත්‍ය දර්ශනය කියලා කියන්නේ මේ අසුභ දර්ශනයක් නෙවෙයි. රියැලිටි යථාර්ථය දකින්න එක. අන්නේ යථාර්ථය කවුරු හරි කෙනෙක් දකිනවා නම් එයාගේ ජීවිතේ හරියම සාර්ථකයි. එයා තුල ඇලීම් නැහැ. එයාට තියෙන හරිම සැහැල්ලු මනසක්. කලකිරිච්ච හිතක් නෙවෙයි. සැනසිලිදායක හිතක් එයාට තියෙනවා. ඒ ඊටාම වැදගත් ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් මේ සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා හාමුදුරු කෙනෙක් වුණාම අභිධම්මේ යෝග කරණි. අභිධර්මයේ හොඳට ඉගෙන ගන්න. අභිධර්මයේ කියන්නේ මේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ විග්‍රහ කරන ඒ අභිධර්මයේ විතරක්ම නෙවෙයි. ගැඹුරු ධර්මයේ. ගැඹුරු ධර්මයේ කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ, සප්තබෝධ්‍යංග ධර්ම, දස සංඥා ආදී දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෙක් වුණාම ඉස්සරහට යන්න බෑ හැමදාම එක තැන ඉන්න හොඳ නැහැ. මේ අම්මට සලකන එක හොඳයි, තාත්තට සලකන එක හොඳයි කියලා ඔය විරිදු ටිකක් අහලා කවි බණක් අහලා ඉවරලා සාදුකාර දීලා එහෙම ඉන්න බෞද්ධ සම්ප්‍රදාය ඉක්මවා යන්න ඕනේ. ඒව හොඳයි ප්‍රාථමික මට්ටමට. හැබැයි ඒට ඉක්මවා ගිහිල්ලා ගැඹුරු ධර්ම ගවේෂණයේ යෙදීම තුලින් තමයි අපේ ඉලක්කය සාක්ෂාත් කරන්න පුළුවන්. අභිධර්මයේ තේරුම. ඊළඟ අභිවිනයෙහි යෝගෝ කරණිය. විනය හොඳින් පවත්වාගෙන යන්න ඕන. කායික වාචසික වගේ මානසික විනය ඔබට තියෙනවා. විනය කියන්නේ ශික්ෂණය. ත්‍රිශික්ෂාව, සීල සමාධි ප්‍රඥාව කියන ශික්ෂණ ක්‍රම තුළ හික්මෙන් ඔබ වෑයම් කරන්න ඕන. ඔන්න ඔය දේවල් කරනකොට මොකද වෙන්නේ? ධ්‍යාන සමාපatti උපදවා ගන්න පුළුවන්. එතකොට ධ්‍යාන සමාපatti උපදවා ගත්තොත් කවුරු හරි කෙනෙක් ඒත නැත්තාට පුළුවන්කම තියෙනවා ඉදිරියේ විපස්සනා නුවණ පහළ කරගෙන නිවන සාක්ෂාත් කරගන්න. ඒතර ආරණ්‍යක ඉන්න කෙනෙක් හාමුදුරු කෙනෙක්ට ධ්‍යාන සමාපත්තියක්වත් නැත්නම් වැඩක් නැහැ කියන එකයි එතනදී අදහස් කරේ. ඉතින් මේ සරියුත් හාමුදුරු මෙන්න මේ කාරණා ටික මතක් කරාම මුගලන් හාමුදුරු මේක අහගෙන ඉඳලා කියනවා අනේ ස්වාමීනි ඔක ආරණ්‍ය ඉන්න හාමුදුරුවෝ විතර නෙවෙයි
ගමේ ඉන්න හාමුදුරුවන්ටත් ওই කාරණා ටික සුදුසු කාරණා කියලා මතක් කරනවා. එතකොට ඒක කියවපු මට හිතුණා මේක ගමේ ඉන්න හාමුදුරන්ට විතරනේ ගමේ ඉන්න දායකයන්ටත් සුදුසු කාරණා ටිකක් කියලා. ඒ හින්දා තමයි මමත් මේ ගුලිස්සානි සූත්‍රය මුල් කරගෙන ඔබට මේ කාරණා ටික ගෙනහැර පෑවේ මතක් කළේ. ප්‍රායෝගිකව දෛනික ජීවිතයේ බෞද්ධයෙක් විදිහට ඔබ තුල තිබිය යුතු සරල කාරණාවල ඉඳලා ගැඹුරුම ධර්ම කාරණා දක්වා පෙළගස්සපු වටිනා සූත්‍ර දේශනාවක් තමයි ගුලිස්සානි සූත්‍රය කියලා කියන්නේ. ඔබේ ආචාර පැවතුම් හැසිරීම් රටාවල් ඒ ඔක්කොම ගැන මතක් කරමින් ඔබේ මනස දියුණු කරගන්න ආකාරය පිළිබඳව කරන පැහැදිලි විග්‍රහයක් මේ තුල තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තුලින් ඔබ ශික්ෂණයටපත් වුණොත් සීල සමාධි ප්‍රඥාවන් ඔබේ ජීවිතයට ගලපා ගත්තොත් ඔබට ඒකාන්ත වශයෙන්ම අපි ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කය වන නිවන සාක්ෂාත් කරගන්න වාසනාව සැලසෙනවා. ඒ ලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තුල තිබෙන ගුලිස්සානි සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාශත්ථාමේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසීන් හැමතොතු නිවන් සුව සැලසේවා. පින්වත්නි සාකච්ඡාවෙන් බණ ඉවරනාට පස්සේ මම පොඩි රිවිෂන් එකක් දෙනවා. නමුත් දැන් වෙලාව මෙහි 8යි. ඒ හින්දා කල් වෙලා ගත වුණ නිසා මම වැඩි දේශනේ දික් කරන්නේ නැහැ. පින්නතුන් හැමෝම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරා කියලා මම විශ්වාස කරනවා. අද පින්වත් නිර්මලී මහත්මනිය සහ සුදස්සන මහත්මයා බොහෝම ඕනකමින් ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කර ගන්න අවශ්‍ය කරුණු සම්පාදනය කරලා අපේ අතිපූජනීය උගම සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ වගේම අපේ බුද්ධපිටියේ සමිත නායක ස්වාමීන් වහන්සේගේ තවවාද අනුශාසනා ඇතිව දායක සභාවේ පින්තුන් සම්බන්ධ කරගෙන මේ පින්කම සිදු කළා. විශේෂයෙන්ම ජනවාරි මාසේ 16 වෙනි දිනට සිය ජීවන ගමන් මගේ සිය වෙන සතපොම් කනුව පසු කරන ලබන පින්වත් ඩී.සී. පල්ලේවල මාතාවට ආශිර්වාද කරන්න සුබ පතන්න එතුමියගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන පිණිසයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කළේ. ඒ වගේම නිර්මලී මහත්මියගේ මෑණියන් වන රම්‍යා පෙරේරා මාතාවට සෙත් පතන්ට ඉතින් බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් කුසල් බෙලෙන් ඒ මෑණිවරු දෙපළට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා කියලා අපි යලිත් සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම රැස් කරගත් උදාරතර කුසල ශක්තිය නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. නිර්මලී මහත්මනියගේ සහ සුදර්ශන මහත්මයාගේ පරලෝසපත් පියාණන් වහන්සේලා දෙපළ ඇතුළු සියලු ඥාතීන්ටත් පින්වත් ඔබ සෑම සියලු දෙනාගේම පරලෝසපත් සියලු ඥාතීන්ටත් කොරෝනා වෛරස් රෝගය නිසා ජීවිත අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසීන්ටත් පින් අපේක්ෂිත හැමටත් පින් පවරමු සියලු දෙනා පින් අනුමෝදන් තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා සාදු කියලා ඥාතීන්ට පින් දෙමු. සාදු සාදු සාදු. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වුණ දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය මේ පින්නතුන් සෑම සියලු දෙනාට පින්වත් සුදර්ශන මහත්මයාට නිර්මලී මහත්මනියට පවුලේ සෑම දෙනාටම ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ දිගටම ධර්මයේ ශ්‍රවණය කළා. නායක හාමුදුරන්ටත් ඒ සහභාගී වෙච්ච කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැමෝටම විශේෂයෙන්ම මේ දේශනාව සඳහා සම්බන්ධීකරණ කටයුතු කළේ අපි කුඩා කාලේ ඉඳලා බොහොම සමීපව ඇසුරු කරන පින්වත් භද්‍රාණී ආදිපුත්‍රි සොයුරිය. ඉතින් අම්මයි තාත්තයිත් බණ අහනවා මේ වෙලාවේ. ඉතින් යත්තන්ටත් මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා දෙවියන් දෙවි. සාදු සාදු. කුසල ධර්මයන් අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වත් සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනීය වේවා. මෙලොව සුව වේවා පරලොව සුව වේවා. හැමත හැකි තරම් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම සාදු සාදු. හොඳයි හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.